සුබ දවසක් වේවා හැමෝටම. මම හචිත. මම අද ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ගේ මානව ප්‍රජනනයේ පාඩමේ දරු උපත, ශීලණය, උපත් පාලනය සහ ලිංගික සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව. එහෙනම් අපි මුලින්ම බලමු දරු උපත පිළිබඳව. ඔයගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍ය දරු උපත සිද්ධ වෙන්න නම් සංසේචනයේ මාස 9ක්, ඒ කියන්නේ සති 40ක පමණ කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ගර්භාෂයේ ප්‍රමාණයට සාපේක්ෂව භ්‍රූණයේ ප්‍රමාණය සමතාවකට විශාල වුණාට පස්සේ දරු ප්‍රසූතිය කියන්නේ දරු උපත සිද්ධ වෙනවා. දැන් දරු උපත සිද්ධ වෙන්න හෝමෝනමය බලපෑම තමයි ගොඩක්ම තියෙන්නේ. හෝමෝන විදිහට ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රඩියෝල්, ඔක්සිටොසින් තියෙනවා. තව ප්‍රොස්ටැග්ලැන්ඩින් කියලා ස්ථානීය ආමකයක් තියෙනවා. දැන් ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රඩියෝල්, ඔක්සිටොසින් මේ ඔයගොල්ලෝ දන්නවා දරු උපතට කියන්නේ සංසේචනය සිද්ධ වුණාට පස්සේ ගර්භාෂය තුල කලල බන්ධය හැදෙනවා. කලල බන්ධයේ මේ හෝමෝන තුල නිපදවනවා. ඒ හෝමෝන තුනෙන් කරන කාර්ය කීපයකුත් තියෙනවා. ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රඩියෝල් නිපදවන්නේ කලල බන්ධය කියන්නේ සංසේචනය සිද්ධ වෙලා මාස 4ක ඉඳලා ප්‍රොජෙස්ටරෝන්, ඊස්ට්‍රඩියෝල් නිපදවනවා. දැන් දරු උපත සිද්ධ වෙන්න නම් දැන් ගර්භාෂය සංකෝචනය වෙන්න ඕනේ. ඒ කියන්නේ මයෝමෙට්‍රිය සංකෝචනය වෙන්න ඕනේ. ප්‍රොජෙස්ටරෝන් වලින් තමයි එහෙම කලින් සාමාන්‍ය යන්තාවකට භ්‍රූණය විශාල වුණාම ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ යනවා. කියන්නේ ප්‍රොජෙස්ටරෝන් වලින් තමයි ගර්භාෂයේ මයෝමෙට්‍රියමේ සංකෝචන නිෂේධනය කරලා පවත්වාගෙන. දැන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ ගියාට පස්සේ තවදුරටත් ගර්භාෂයේ කියන්නේ මයෝමෙට්‍රියමේ සංකෝචන නිෂේධිතව පැවතෙන්නේ නැහැ. එතකොට ඊට කලින් ඉඳලා ඊස්ට්‍රඩියෝල් වලින් මයෝමෙට්‍රියමේ ඔක්සිටොසින් සඳහා ප්‍රතිග්‍රාහක ගන්නවා. කියන්නේ ඔක්සිටොසින් ගිහිල්ලා ක්‍රියා කරන්න ප්‍රතිග්‍රාහකයක් තියෙන්න බෑ. දැන් හෝමෝනයක් කියලා ක්‍රියා කරන්නේ. ඒක මයෝමෙට්‍රියමේ හදනවා. ඊට පස්සේ දැන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ ගියාට පස්සේ ඔක්සිටොසින් ගිහිල්ලා සංකෝචනය කියන්නේ මයෝමෙට්‍රියම සංකෝචනය සිද්ධ කරනවා. මයෝමෙට්‍රියම සංකෝචනය වුණාට පස්සේ භ්‍රූණය පල්ලෙහාට තල්ලු වීමක් සිද්ධ වෙනවා. දැන් මේ පල්ලෙහාට තල්ලු වෙද්දී කියන්නේ භ්‍රූණයේ පේශි එහෙම ගර්භාෂයේ බිත්ති වල වදිනවා. ඊළඟට ගැප් ගෙලේ වදිනවා. මේකට ගැප් ගෙල මේ කලල බන්ධය මේ ගර්භාෂය මේ ගැප් ගෙලේ එහෙම තියෙන ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වුණාට පස්සේ මේ ගර්භාෂයේ එහෙම තියෙන කලල බන්ධයෙන් ප්‍රොස්ටැග්ලැන්ඩින් ස්ථානීය ආමකයක් නිපදවනවා. කලින් ඉඳලා නිපදවනවා. ඒකෙන් කරන්නේ ගර්භාෂය කියන්නේ සංකෝචන තවදුරටත් වැඩි කරනවා. මේ ප්‍රසාර ප්‍රතිග්‍රාහකත් උත්තේජනය වුණාට පස්සේ තවදුරටත් ගර්භාෂයේ සංකෝචන කියන්නේ බිහි වෙන තුරුම සංකෝචන සිද්ධ වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න අනිත් හෝමෝන ගත්තාම උත්තේජය ලැබුණාට පස්සේ උත්තේජනය වෙන්නේ වැඩි වුණාට පස්සේ කියන්නේ ප්‍රතික්‍රියාව අඩු වෙනවා. දැන් මේකෙදි වෙන්නේ උත්තේජය තව වැඩි වුණේ කියන්නේ. ලැබෙන්න තවදුරටත් වැඩිනවා. ඒ කියන්නේ මේක මොකක්ද? මේක ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණය. කලින් ඔය ග්ලූකෝස් මට්ටම යාමනය, උෂ්ණත්ව යාමනය වගේ ඒවා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය. දැන් මේක සිද්ධ වෙන්නේ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයදී. දැන් බිහි වෙන තුරුම ගර්භාෂයේ සංකෝචන සිද්ධ වෙලා ගැප් ගෙල හරහා යෝනි මාර්ගය හරහා දරුවා නෝමල් බර්ත් එකේදී එළියට එනවා. එතකොට අපිට දරු උපත කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. මුලින්ම ගැප් ගෙල තුනී වෙලා විවෘත වෙනවා. ඒ කියන්නේ මේක දැන් කනකමට තිබ්බොත් බෑනේ තුනී වෙලා විවෘත වෙනවා බර්ත් එක සිද්ධ වෙන්න. ඊළඟට දරුවා බිහි වෙනවා. කියන්නේ දරුවා එළියට එනවානේ. දරුවා එළියට එනවත් එක කලල බන්ධිය බිඳ වැටෙනවා. කලල බන්ධිය එළියට එනවා. ඒ කියන්නේ කොටස් තුනයි. ගැප් ගෙල විවෘත වීම, කියන්නේ ගැප් ගෙල තුනී වීම හා විවෘත වීම, ලදරුවා බිහි වීම, කලල බන්ධය
පිටතට යනවා. පිටතට ඒ විදිහට තමයි normal birth එකක් සිද්ධ වෙන්නේ. ඊළඟට අපි බලමු ශීරණය ගැන. ශීරණය ශීරපායින්ට වමනක් කාබනික වූ ලක්ෂණයක්. එතකොට ශීරණය කියලා කියන්නේ ස්තන ග්‍රන්ථි වලින් මව්කිරි නිදහස් වීම හා නිදහස් වීම. එතකොට ඔයගොල්ලෝ දන්නවා මාස 6ක් පමණ වෙනකන් ලදරුවා පෝෂණය ලබා ගත යුත්තේ මව්කිරින් පමණයි. දැන් මව්කිරි දීමට අදාළ හෝමෝනමය බලපෑම, ඒ කියන්නේ මව්කිරි දීමට මේක යාමනය සිද්ධ කරන්නේ හෝමෝන සහ ස්නායු මගින්. හෝමෝන කිහිපයක් මේකට බලපානවා. දැන් ඔයගොල්ලෝ ලදරුවා බිහි වුණාට පස්සේ කලල බන්ධිය බිඳ වැටෙනවා. එතකොට කලල බන්ධියෙන් බිඳ වැටුණාට පස්සේ ඊස්ට්‍රජන්, කියන්නේ ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ යනවා. ප්‍රොජෙස්ටරෝන් වලින් තමයි ප්‍රෝලැක්ටින්, කියන්නේ අපර පිටුවිටියේ පූර්ව පිටුවිටියෙන් නිදහස් වෙන ප්‍රෝලැක්ටින් නිෂේධනය කරලා පවත්වා ගන්න. ප්‍රෝලැක්ටින් වලින් තමයි කිරි නිපදවීම හා මුදා හැරීම උත්තේජනය කරන්නේ. එතකොට කලල බන්ධි විදුරන්නට පස්සේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ යනවා. ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ ගියාට පස්සේ හයිපොතැලමසින් PIH prolactin inhibiting hormone PIH ශ්‍රාවය වෙනවා. PIH පූර්ව පිටුවිටියට යනවා. පූර්ව පිටුවිටියේ prolactin ශ්‍රාවය වෙනවා. prolactin ගිහිල්ලා ස්තන ග්‍රන්ථි වලින් කිරි නිපදවීම හා නිදහස් කිරීම උත්තේජනය සිද්ධ කරනවා. ඊළඟට දැන් ගර්භණී කාලයේ මුළුල්ලේ ඔයගොල්ලෝ දන්නවා මේ සාමාන්‍යයෙන් ගර්භණී ස්ත්‍රියක් වෙද්දී පීරියඩ් වල ප්‍රමාණය විශාල වෙනවා. ඒක සිද්ධ කරන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මගින්. ඊස්ට්‍රජන් කියන්නේ ඊස්ට්‍රඩියෝල්, ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්. මේකේ ග්‍රන්ථිමය කොටසේ වර්ධනය සිද්ධ කරන්නේ ප්‍රොජෙස්ටරෝන් මගින්. ඊස්ට්‍රජන් මගින් ප්‍රනාලවල වර්ධනය. එතකොට ඒ දෙකෙන් තමයි ගැම්පියුර වල විශාලත්වය තීරණය වෙන්නේ. දැන් ඊළඟට දැන් ලදරුවා බිහි වුණාට පස්සේ ලදරුවා කිරි උරා වීම සිද්ධ කරනවා. උරා තනපුඩුව මගින්. එතකොට තනපුඩුව අවට තියෙන ස්පර්ශ සංවේදී ප්‍රතිග්‍රාහක මගින් ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙනවා. එම ප්‍රතිග්‍රාහක අපර පිටුවිටියට ගිහිල්ලා ප්‍රතිග්‍රාහකයන් ලැබෙන ආවේගය අපර පිටුවිටියට ගිහිල්ලා ඒකෙන් ඔක්සිටොසින් නිදහස් වෙනවා. ඔක්සිටොසින් මගින් කිරි නිදහස් කිරීම උත්තේජනය කරනවා. කියන්නේ කිරි ලබා දීම උත්තේජනය කරනවා. ඒ කියන්නේ තව කිරි උරා බොන්න නිදහස් වීම තවදුරටත් වැඩි වෙනවා. ඒකත් අර කලින් එකේ වගේම ඒ කියන්නේ උත්තේජය වැඩි වැඩියෙන් ලැබෙද්දී ප්‍රතික්‍රියාව වැඩි වැඩියෙන් සිද්ධ වෙනවා. ඒක කියන්නේ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණය. දැන් මේ විදිහට තමයි يعني ඔක්සිටොසින් නුත් මේකට ඕනි වෙනවා. තව කිරි නිපදවීම නිදහස් කිරීමට උදව් වෙන හෝමෝනයක් තමයි මානව කලල බන්ධ ලැක්ටෝජන්. මේක ඇත්තටම ඉතින් මේ කලල බන්ධ විදවන්නට පස්සේ දක්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍ය මේක වැඩි ඔයගොල්ලන්ට අයිතිත් නැහැ. ඒ වුණාට මේ මානව කලල බන්ධ ලැක්ටෝජන් උත් කිරි නිපදවීම හා සම්බන්ධ හෝමෝන. ඊළඟට අපි බලමු මව්කිරි වල සංඝටක. මව්කිරි වල 80%ක් තියෙන්නේ ජලය. ඒක දැකලාත් ඇති. වැඩියෙන් තියෙන ජලය. ඊළඟට ලැක්ටෝස් තියෙනවා. ලැක්ටෝස් වලින් තමයි කිරි ජීර්ණය කරන්නේ. ඊළඟට ප්‍රෝටීන තියෙනවා. ප්‍රෝටීන විදියට ලැක්ටල් ලියුමින්, කේසිනෝජන්, ඉමුනෝග්ලොබියුලින්, ලැක්ටෝපෙරින්.
ලැක්ටෝෆෙරින් වලින් තමයි කිරි ජීවාණු හරිත තත්ත්වයට පත් කරන්නේ. ඊළඟට තියෙනවා මේද තියෙනවා කනිජ විදියට අඩු සෝඩියම් ප්‍රමාණයක් තියෙනවා. ওই විදියට තමයි මව්කිරි වල සංඝටක වෙන්නේ. ඊළඟට තියෙන්නේ මව්කිරි වල වැදගත්කම. මව්කිරි දීමේ වැදගත්කම. ඔයගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් ප්‍රසූතියෙන් පස්සේ දින 7ක් වගේ වෙනකන් එන්නේ කිරි විදියට කහ පාට උකුදියරේ. ඒකට අපි කියනවා කොලෙස්ට්‍රම් කියලා. ඒකේ දැන් ග්ලොබියුලින් බහුලයි. ග්ලොබියුලින් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ග්ලොබියුලින් කියන්නේ ප්‍රතිදේහ කියනවා ඉමුනෝග්ලොබියුලින් නේ. ග්ලොබියුලින් බහුලයි කියලා කියන්නේ ප්‍රතිදේහ බහුලයි. එතකොට දැන් දරුවා බිහි වෙච්ච ගමන් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නැහැ. ඒක නිසා තමයි මේ වගේ කුදීරයක් ඇවිල්ලා මවකින් දරුවාට ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හැදෙනකන් ප්‍රතිශක්තිය පිටතින් ලබා දෙන්නේ. ඒක ඇත්තටම ස්වභාවික අක්‍රීය පරිචිත ප්‍රතිශක්තියක් තමයි මේ මවකින් දරුවාට ලබා දෙන්නේ. ඕගොල්ලෝ සුද්ධ ජීවිත පාඩමේදී ඉගෙන ගන්න. දැන් මව්කිරි ඇත්තටම දරුවාගේ ප්‍රශස්ත වර්ධනයට වඩාත්ම සුදුසු ආහාරය. ඒ කියන්නේ ලෝකයේ දන්න විදිහට පෝෂිතායි ආහාරය තමයි මව්කිරි. ඒ කියන්නේ මව්කිරි අවශ්‍ය තත්ත්වයට ජීවාණු හරිතයි, අවශ්‍ය තත්ත්වයට උණුසුම්, ඒ විදිහට කියන්නේ සාමාන්‍ය ජීවියෙක්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂක තියෙනවා. ඒ කියන්නේ දරුවාගේ බර දවසකට ග්‍රෑම් 25ක් 30ක් පමණ වැඩි කරන්න මේ මව්කිරි වල තියෙන පෝෂක උදව් වෙනවා. මව්කිරි වල තියෙන ඇමයිනෝ ආම්ල දැන් සාමාන්‍ය අපි ගන්න ආහාර වල තියෙන ඇමයිනෝ ආම්ල අවශෝෂණය කරන්න දැන් අපිට දැන් ඇඟ හැදිලා තියෙන නිසා කියන්නේ දැනට දැන් හැමදේ ආහාරයම ආවිල්ලා උරුත් දෙන නිසා ප්‍රශ්නයක් ඉන්නේ. ඒ වුණාට ලදරුවෙක්ගේ ඒව වර්ධනය වෙලා නැහැ කියන අවශෝෂණීය ජීර්ණ පද්ධතිය හරියට වැඩ කරන්නේ. ඒක නිසා දැන් අපි ලැබෙන ඇමයිනෝ ආම්ල සියලුම කණි කියන්නේ ආහාර පහසුවෙන් අවශෝෂණය කරන්න පුළුවන් වෙනවා. දැන් එතකොට ඇමයිනෝ මව්කිරි වල තියෙන ඇමයිනෝ ආම්ල පහසුවෙන් අවශෝෂණය කරන්න පුළුවන්. මව්කිරි වල සෝඩියම් ප්‍රමාණය ගොඩකට සෝඩියම් වැඩි වුණොත් එහෙම ඇඟට ඔයාලා දන්නවා මේ කියන්නේ රුධිර සංසරණ පද්ධතියට බාධා වෙනවා. ඒක ගොඩක් ප්‍රශ්න වෙනවානේ. සමස්තී පාඩු ගන්නන්නේ. දැන් සෝඩියම් ප්‍රමාණය දරුවාගේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි මව්කිරි වල තියෙන්නේ. ඒක නිසා තමයි මේක ඉතාල වැදගත් කියලා කියන්නේ. දැන් මව්කිරි දීමේ වැදගත්කම විදිහට ගත්තාම මව්කිරි දෙද්දී ලදරුවා කිරි උරා බීම සිද්ධ කරනවා. එතකොට අණු එහෙම හොඳට කියන්නේ කිරි උරාපු දින්ගම් බොන්න බෑනේ. අඩට හලා ගන්න නෑනේ. කිරි උරාපුද්දි මේ හණුවෙම හොඳට වැඩ කරනවා. ඒක ලදරුවාගේ මූණේ පේශි වර්ධනයට මූණේ කියන්නේ හරි හැඩේ ඉන්න බලපාන දෙයක්. ඊළඟට ලදරුවාට මව කිරි දෙන්නේ ලදරුවා වඩාගෙන දෙද්දී දැන් මව සහ දරුවා අතර ඇති වෙන දීර්ඝකාලීන සම්බන්ධතාවය. කියන්නේ ලදරුවා අතර මානසික වර්ධනය. දැන් ලදරුවා කියන්නේ ඇත්තටම කිසි දෙයක් දන්නේ නැතුව අම්මා එක්කනේ හැදින්නේ වැඩින්නේ. ඒකට අම්මා එක්ක තියෙන සම්බන්ධතාවය වැඩි වෙන්න මේ මව්කිරි දීම ගොඩක් වැදගත් වෙනවා. කියන්නේ මව්කිරි දීමෙන් තමයි ඇත්තටම ලදරුවා සහ මව අතර දීර්ඝකාලීන සම්බන්ධතාවය ගොඩක් මුඩුනේ. ඊළඟට දැන් ඇත්තටම මේක ලදරුවාට ඉතාම තෘප්තිමත් අත්දැකීමක්. දැන් අම්මා දෙහින් උඩ බලද්දී අම්මා ඉන්නේ. අම්මා කොච්චර කියන්නේ අම්මත් එක්ක අම්මට තියෙන ආදරය වැඩි වෙන්න මේක ගොඩක් බලපානවා. දැන් ඇත්තටම මව්කිරි දීමෙන් තමයි ලදරුවා යහපත් පුරවැසියෙක් විදිහට හරි යන්නේ. කියන අම්මාමත් අම්මාගේ ආදරයත් එක්ක හැදින කෙනෙක් හින්දා තමයි උනොත් තමයි ළමයා හොඳ දරුවෙක් එන්නේ. එතකොට මව්කිරි දීම ගොඩක් වැදගත් සාධකයක් වෙනවා ලදරුවා සහ මව අතර දීර්ඝකාලීන සම්බන්ධතාවය වර්ධනය වෙන්න. ඊළඟට අපි බලමු උපත් පාලනය පිළිබඳ. සම්පත්වල සීමිත බව සහ ඒවයි තිරසාර භාවිත නිසා තමයි මේ උපත් පාලනය කියන එක ඇදිලා තියෙන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය දැන් පවුලක මට්ටම සීමා වෙන්න සහ
අනවශ්‍ය පිළිසඳ ගැනීම වළක්වාලන්න. දැන් උපත් පාලනයේදී අපි මූලිකව සිද්ධ කරන්නේ ආකාර තුනක් තියෙනවා. කියන්නේ ජන්මාණු විකසනය හා පරිණත වීම වළක්වන. ඒකිනුත් වෙන්නේ කියන්නේ සංසේචනය සිද්ධ වෙන්න බෑනේ. ඊළඟට ජන්මාණු සංසේචනය වළක්වන. කියන්නේ සංසේචනය වෙන්න තියෙන මාර්ග අවහිර කළා වගේ සංසේචනය සිදු වෙන එක වළක්වන. ඊළඟට අධිරෝපණය සංසේචනය සිදු වුණත් අධිරෝපණය වෙලකුණොත් එහෙම කියන්නේ ඩිම්බේට වර්ධනය වෙලා කියන්නේ සංසේ යුක්තාණුවට වර්ධනය වෙලා ලදරුවේ බිහි වෙන්න බැරි තත්ත්වයට පත් කරන එක තමයි කරන්නේ. දැන් උපත් පාලනය කොටස් දෙකයි. කියන්නේ తాවකාලික උපත් පාලනයක් තියෙනවා. ස්ථිර උපත් පාලනයක් තියෙනවා. తాවකාලික උපත් පාලනයේ මුලින් අපි බලමු ලිම తాවකාලික උපත් පාලනය. తాවකාලික උපත් පාලනයේ පුරුෂයන් සඳහා තියෙන්නේ උපත් පාලන කොපු භාවිතය. ඒකෙන් සුක්‍රාණු ප්‍රවේශනය. කියන්නේ යෝනි මාර්ගය තුනට සුක්‍රාණු ප්‍රවේශනය වළක්වනවා. එතකොට සංසේචනය සිද්ධ වෙන්න සුක්‍රාණුනේ සංසේචනයක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ යුක්තාණුව කැදෙන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ ස්ත්‍රීන් සඳහා දවා తాවකාලික උපත් පාලන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක ගිලින ප්‍රතිභාවිතය. ගිලින ප්‍රතිභාවිතයේදී ඒකේ ගිලින ප්‍රතිවල ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ඉහළ මට්ටමකින් තියෙනවා. එතකොට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වුණාට පස්සේ ඊස්ට්‍රජන් මට්ටම් වැඩි වුණාට පස්සේ ඉන ප්‍රතිපෝෂීව හයිපොතලමසින් GnRH ශ්‍රාවය අඩු වෙනවා. එතකොට GnRH මගින් මොකද කරන්නේ? පූර්ව පිටුවේටෙන් FSH LH ශ්‍රාවය අඩු කරනවා. එතකොට LH ශ්‍රාවය අඩු වුණාට පස්සේ ඩිම් සිවුනිකා පරිණත වීම සිද්ධ වෙන්නේ නැහැ. ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. එතකොට පරිණත වුණාට පස්සේ පරිණත ඩිම්බයක් ලැබෙන්නේ නැහැ. එතකොට සුක්‍රාණු ලැබුණත් යුක්තාණුවක් හැදෙන තරම් ප්‍රබල වෙන්නේ නැහැ. කියන්නේ ඔසප් චක්‍රය හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කියන්නේ ආර්තව චක්‍රය හරියට සිද්ධ වෙන්නේ නැහැ. මේ සංසේචනය සිද්ධ වෙන්න විදිහක් නැතුව වෙනවා. සමහර ගිලින පෙතිවල තියෙන ප්‍රොජෙස්ටරෝන් විතරයි. කියන්නේ ඉහළ සාන්ද්‍රණයේ ප්‍රොජෙස්ටරෝන් තියෙනවා. එතකොට ගර්භාෂයේ දැන් ගර්භාෂයේ තියෙන මේ එන්ඩෝමෙට්‍රියම මේක තුනී වෙනවා. තුනී ඒ කියන්නේ ගත්ගල ශේෂ්මලය ගල වෙනවා. මේ ශේෂ්මලයක් තියෙනවා මේකේ. ඒ ශේෂ්මලය ගල වුණාට පස්සේ සංසේචනය සිද්ධ වුණත් සුක්‍රාණු මෙහෙම ඇවිල්ලා සංසේචනය සිද්ධ වුණත් දැන් මේක අධිරෝපණය සිද්ධ වෙන්න බෑ. අධිරෝපණයක් සිද්ධ වෙන්නේ නැහැ. අධිරෝපණය කියලා කියන්නේ එන්ඩෝමෙට්‍රියම් තුර යුක්තාණුව ගිලින මෙරුලා. ඊළඟට ඒක දැන් සිද්ධ වෙන්නේ නැති වුණාට පස්සේ මේ අධිරෝපණය සිද්ධ වෙන්න බෑනේ. මේ දිගේ ඉස්සලා ගිහලා යෝනි මාර්ගයෙන් ආයෙ පිට වෙනවා. සංසේචනය සිද්ධ වුණත් අධිරෝපණය සිද්ධ වෙන්න තියෙන දරුවෙකු බිහි වෙන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ IUD ලූපය භාවිතය. කියන්නේ ස්ත්‍රීන්ගේ IUD ලූපය භාවිතය. IUD ලූපය කියලා කියන්නේ මෙහෙම තියෙනවා. යෝනිමාර්ගම බලවැන්දේ මේක IUD වීඩියෝ කියලා කියන්නේ මෙහෙම මේ වගේ එකක් හස් දානවා.
එතකොට ශුක්‍රාණු මේක දිගේ ආවා ඩිම්බේ එන්නේ මෙහෙමනේ. ඩිම්බේ ආවට දැන් මේක සංසේචනය සිද්ධ වෙන්නේ බෑ. කියන්නේ ඩිම්බේ හා ශුක්‍රාණු හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙන්නේ නැතුව සංසේචනය කියන්නේ සංසේචනයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එකක් తాවකාලික. ඒ කියන්නේ අපිට මේක පස්සේ වුණා අයින් කරන්න පුළුවන්. ඒක తాවකාලික උපත් පාලන ක්‍රමයක්. ඊළඟ එක ඩිපෝප්‍රොවේරා එන්නත. ඒකනුත් කරන්න කලින් අර ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි ගිලින පෙරි දුන්නා වගේ මේක කරන්නේ ඩිපෝප්‍රොවේරා එන්නත වගේ යම්කිසි කාල සීමාවක් තුළදී ප්‍රොජෙස්ටරෝන් ඉහළ සාන්ද්‍රණයකින් එන්නත් කරනවා. එතකොට කලින් වගේම ගැප් ග්ලයිසේෂන් එක ගන්න වෙනවා. එතකොට සංසේචනය සිද්ධ වුණත් අධිරෝපණය සිද්ධ වෙන්නේ නැහැ. කලින් වගේම මෙරුලාව යෝනි මාර්ගයෙන් පිටතට යනවා. ඒක తాවකාලික උපත් පාලන ක්‍රම. ඊළඟට තියෙන්නේ ස්ථිර උපත් පාලන ක්‍රම. ස්ථිර උපත් පාලන ක්‍රමවලදී පුරුෂයන් සඳහා තියෙන්නේ වාසිත්කමී සැත්කම. වාසිත්කමී සැත්කම කියලා කියන්නේ දැන් මෙහෙම මේ තියෙන සුත්‍රනාලයක දෙකන්න මෙහෙම දෙකක් තියෙනවා උසන. මේ තියෙන සුත්‍රනාල මෙහෙම කපනවා. මේ වගේ තැනකින් කපනවා. කපල ඉවරලා මෙතන මෙහෙම ගැට ගන්නවා. එතකොට සුත්‍රාණු නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම විදිහකින් දැන් මේ තියෙන එක සුත්‍රාණු විසර්ජනය වෙන්නේ සුත්‍රනාල වලින් යන්නේ. සුත්‍රනාල වලින් සුක්‍රාණු විසර්ජනය කියන්නේ සුක්‍රාණු වෙන්නේ නැහැ විසර්ජනය වෙන්නේ. එතකොට සංසර්ගය ගියා සුක්‍රාණු නිපද වෙන්නේ. නිපද වුණාට නිදහස් වෙන්නේ නැති නිසා සංසේචනය සිදු වෙන්නේ නැහැ. මේක ස්ථිර උපත් පාලන ක්‍රමයක්. ඊළඟට කාන්තාවන් සඳහා තියෙන ස්ථිර උපත් පාලන ක්‍රමය තමයි ෆැලෝපියන් නාල ගැට ගැසීම. ගැට ගැසීම කියන්නේ ඒක මෙහෙම ෆැලෝපියන් නාල දෙක තියෙනවා නම් ඕම තියෙනවා නම් ඒක අපි මෙතනින් කපලා මෙහෙම ගැට ගන්න පුළුවන්. නැත්තම් මෙහෙම තියෙන එක ෆ්ලිප් කරන්න පුළුවන්. නැත්තම් මේ ගැට ගන්න මෙහෙම මේකට කියන්නේ නිකන් ඒ කියන්නේ නිකන් ක්ලිප් කිරිල්ලක් වගේනේ ඔක. ඒ වගේ දෙයක් සිද්ධ කරන්න පුළුවන්. මේකෙන් උත්ෙන්නේ ඩිම්බේ දෙකීම් කරනවා. ඩිම්බේ නිදහස් වෙන්නේ නැහැ. එතකොට සුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුල් වුණා සංසේචනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ස්ථිර උපත් පාලන අනිත් ක්‍රමය. ඊට අපිට කතා කරන්න තියෙන්නේ ගබ්සාව ගැන. ගබ්සාව කියලා කියන්නේ ගර්භණී සමයේ අපරිමිත අවස්ථාවේදී එය අවසන් වීම. එතකොට ගබ්සාව ප්‍රධාන කොටස් දෙකයි. ඒ කියන්නේ ස්වභාවිකව සිදුවන ගබ්සාව සහ අපි විසින් කරන කියන්නේ කෘත්‍රිමව කරන ගබ්සාව. ඒ කියන්නේ ශල්‍ය කර්මයකින් හරි වෙන ඖෂධ වලින් හරි සිදු කරන ගබ්සාව. ස්වභාවික ගබ්සාව ඒ කියන්නේ ඕනෑම අවස්ථාවකදී ගර්භණී ස්ත්‍රීකට වෙන්න පුළුවන් නොයෙකුත් හේතු මත මොකක් හරි අසනීපයක් ඇදිලා ස්වභාවිකව ගබ්සාවක් වෙන එක. ඊළඟට කෘත්‍රිම ගබ්සාව කියලා කියන්නේ ඒක ඖෂධ මගින් සිද්ධ වෙන්නත් පුළුවන්. අපි ශල්‍ය කර්මයක් මගින් සිද්ධ වෙන්නත් පුළුවන්. ඖෂධ මගින් සිද්ධ කරනවා නම් ඒකට මාස එකමාරක්. ඒ කියන්නේ සති 7ක් පමණ කාලයක් ඇතුළත. ඒ කියන්නේ සංසේචනය වෙලා සති 7ක් පමණ කාලයක් ඇතුළත ඖෂධ ලබා දෙන්න වෙනවා. ඖෂධ වලින් සිද්ධ කරන්නේ ගර්භාෂයේ ප්‍රොජෙස්ටරෝන් සඳහා තියෙන ප්‍රතිග්‍රාහක බිඳවට. ඒ කියන්නේ ගර්භණී සමයේ ගර්භාෂයේ ප්‍රොජෙස්ටරෝන් සඳහා තියෙන ප්‍රතිග්‍රාහක සෑදීම නවත්වනවා. එතකොට ගර්භණී භාවය පවත්වාගෙන යන්න බෑ කියලා දන්නා. ඒ කියන්නේ ගර්භණී සමයේදී ප්‍රොජෙස්ටරෝන් මට්ටම තියෙන්න ඕනේ ඉහළ මට්ටම. දැන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම පහළ දැම්මට පස්සේ ගර්භණී භාවය පවත්වා ගන්න විදියක් නැහැ. ස්වභාවික ගබ්සාවක් සිද්ධ වෙනවා. ස්වභාවික නෙමෙයි. ශල්‍ය කර්මයෙන් සිදුවන ගබ්සාව ඔයගොල්ලෝ දන්නවා. ඒක ඉතින් ශල්‍ය කර්මයක් කළා භ්‍රූණය විනාශ කරලා දාන එක තමයි සිද්ධ කරන්නේ. ඊළඟට තියෙන්නේ ගර්භණී සමයේ
හඳුනාගත හැකි ආබාධ. ඒ කියන්නේ අපි ආබාධ හඳුනාගන්නේ දැන් ඉස්සරහට කියන්නේ අම්මටයි තාත්තටයි තීරණය කර හැකි ළමයාගේ තත්ත්වය කෙසේද, කියන්නේ ළමයා බඩ ඇතුලේ කොහොමද හොඳට වැඩෙනවද, ඒ වගේ දේවල් ගැන තමයි මේකෙදි ඒ කියන්නේ මේක පිළිීමේ අරමුණ. එතකොට දැන් විවිධ විකසන ගැටලු, ප්‍රවේණික ගැටලු තියෙන්න පුළුවන් භ්‍රූණය ඇතුලේ. කියන්නේ 100% අංග සම්පූර්ණ දරුවෙකු බිහි වෙන්නේ නැහැ හැමතිස්සෙම. ඒක නිසා තමයි මේක බලලා මවටයි පියාටයි අවශ්‍ය තීරණ ගන්න පුළුවන් නිසා තමයි මේ වගේ දේවල් සිද්ධ කරන්නේ. එතකොට අපිට මේකෙදි පුළුවන් කියන්නේ භ්‍රූණයේ තත්ත්වය දැනගන්න අතිදෙවනි තරංග භාවිතා කරලා භ්‍රූණය කොහොමද මවගේ ගර්භාෂය තුළ තියෙන්නේ කියලා ඡායා පිටපතක් එහෙම, කියන්නේ ඡායා පිටපතක් කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති වීඩියෝ දර්ශන එහෙම භ්‍රූණය හැසිරෙනවා අතිදෙවනි තරංගය යවල. කියන්නේ ඡායා එක්ස්රේ ගන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන්. තව පුළුවන් දැන් ප්‍රවේණික තොරතුරු විශ්ලේෂණය කරන්න භ්‍රූණයේ කලලාවාරික තරලයේ, කියන්නේ භ්‍රූණය වටා තියෙන තරලයෙන් නීඩල් එකක් භාවිතා කරලා නීඩල් එකේ තරලය අරගෙන තරලය විශ්ලේෂණය කරලා ප්‍රවේණික තොරතුරු විශ්ලේෂණය කරන්න පුළුවන් අපිට. තව එකක් තමයි අපිට පුළුවන් මවගේ රුධිරය පරීක්ෂා කරලා භ්‍රූණයේ ගෙනෝමය විශ්ලේෂණය කරන්න. ඒ කියන්නේ එකෙන් කියන්නේ මොකද්ද? ඒ භ්‍රූණයේ DNA මවගේ රුධිරයේ තියෙනවා. එතකොට රුධිරය විශ්ලේෂණය කරලා අපිට භ්‍රූණයේ ගෙනෝමය පිළිබඳ විශ්ලේෂණයක් සිද්ධ කරන්න පුළුවන්. දැන් ඇත්තටම මේක අපි සිද්ධ කරන්නේ මේක දැනගත්තා කියලා අපිට දැන් භ්‍රූණයේ ආබාධ තියෙනවා, මොකක් හරි ප්‍රවේණික ආබාධයක් හරි තියෙනවා කියලා දැනගත්ත කියලා අපිට භ්‍රූණ සමයේදී හරි දරුවා බිහි වුණාට පස්සේ හරි අපිට තීරණය කරන්න බෑ. يعني තීරණය නෙමෙයි, අපිට ඒ ලෙඩේ හොඳ කරන්න විදියක් නැහැ. දැන් ප්‍රවේණික ආබාධයක් හොඳ කරන්න විදියක් නැහැ මොකක් හරි තිබ්බොත් ඒ වගේ දැන් මේක හොඳ කරන්න විදියක් නැහැ. මේකේ අරමුණ දැන් මවටයි පියාටයි මොකක් හරි ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොකක් හරි දරුණු ලෙඩක් නම්, ඒකේ මවට හානියක් සිද්ධ වෙන්න පුළුවන් ලෙඩක් නම් ගබ්සා කිරීමකට වගේ යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ දේවල් සිද්ධ කරන්න දැන් මවට දැන් මොකක් හරි ලෙඩක් තියෙනවා නම් ඒක දරුවා බිහි වුණාට පස්සේ කොහොමද ලෑස්ති වෙන්නේ, ඒ වගේ දේවල් කලින් තීරණය කරගන්න තමයි මේ වගේ තොරතුරු කියන්නේ මේවා සොයා බලන්න. අපිට කතා කරන්න තියෙන්නේ මන්දභාවය පිළිබඳව. මන්දභාවය කියලා කියන්නේ ප්‍රජනක අවධියේ පසුවන යුවලා නිවැරදි උපත්පාදන ක්‍රම අනුගමනය නොකර උපත්පාදන ක්‍රමයක් අනුගමනය නොකර ක්‍රමවත් සංසර්ගයේ යෙදුනද වසරකට පසු පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් තමයි අපි ඒකට මන්දභාවය කියලා කියන්නේ. ඒ කියන්නේ මේකට හේතු වෙන්න පුළුවන් මවගේ ප්‍රජනක පද්ධතියේ තියෙන අසංකුලතාවක්, පියාගේ මොකටරි ප්‍රජනක පද්ධතියේ තියෙන අවහිරතාවක්, අසංකුලතාවක්. ඒ නිසා තමයි මන්දභාවය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. දැන් වර්තමානයේ මේ තත්ත්වය ගොඩක් වැඩි නිසා මේකට පිළියම් හොයාගෙන තියෙනවා. නවීන තාක්ෂණයේ පිළියම් හොයාගෙන තියෙනවා. මේකට හෝමෝනමය ප්‍රතිකාර තියෙනවා. ඊළඟට ශල්‍යකර්මීය ප්‍රතිකාර තියෙනවා. ඊළඟට වෙන ප්‍රජනක ක්‍රමවේද තියෙනවා. හෝමෝනමය ප්‍රතිකාර ගත්තොත් එහෙම හෝමෝනමය ප්‍රතිකාර වලින් කරන්නේ දැන් පුරුෂ ප්‍රජනක පද්ධතියේ මොකක් හරි අසේ ප්‍රශ්නයක් කියලා කියන්නේ ඒක ශුක්‍රාණු නිපද වෙන ගාන, කියන්නේ ශුක්‍රාණු හරියට නිපද වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට හෝමෝන එන්නත් කරාට පස්සේ ශුක්‍රාණු නිපද වීම ක්‍රමාත්මක සිදු වෙලා ඒ ප්‍රශ්නේ මගහැර ගන්න පුළුවන්. ඊළඟට ස්ත්‍රියක් ගෙන ස්ත්‍රීගේ ඩිම්බ නිපදවීම, ඩිම්බ පරිණත වීම වගේ දේවල් හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ඒකත් බාහිරින් හෝමෝන ලබා දීලා අපිට නිවැරදි සංසේචනයක් සිදු වෙන්න පුළුවන් විදිහට ඩිම්බ පරිණත වෙන්න අවශ්‍ය හෝමෝන පිටතින් ලබා දෙන්න පුළුවන්. ශල්‍යකර්මී ප්‍රතිකාර විදිහට ගත්තොත් ශල්‍යකර්මී ප්‍රතිකාරවලදී දැන් පුරුෂයාගේ නම් ඩිම්බ දැන් ශුක්‍රාණු හරියට නිපදුනාට ශුක්‍රාණු හරියට තියෙන්න ඕනි ප්‍රමාණයක් තියෙනවනේ. ඒක එන්න තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ශුක්‍රනාලවල මොකක් හරි අවහිරතාවයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවහිරතාවල්
ඔපරේෂන් එකකින් සුව කරන්න පුළුවන් දේවල්. ඊළඟට ස්ත්‍රියකගේ ඩිම්බ දැන් පැලෝපියන නාලේ එහෙම අවහිරතාවයක් වෙලා තිබ්බොත් එහෙම පැලෝපියන නාලේ දැඩි අවහිරතාවයක් නොවිලා මොකක් හරි අවහිරතාවයක් වෙලා තියෙනවා නම් ඒවත් අපිට පැලෝපියන නාලේ හරි මොකක් හරි ගර්භාෂයේ හරි මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒක ශල්‍ය කර්මයකින් විසඳන්න පුළුවන් දේවල් නම් ඒවා ශල්‍ය කර්මයකින් විසඳනවා. ඒ වගේ දේවල් තමයි ශල්‍ය කර්මයෙන් විසඳන්නේ. දැන් ඒ කියන්නේ හරි පැලෝපියන නාලේ ඩිම්බයක් හරියට නිදහස් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ නිදහස් වෙලා එන්නේ නැත්නම් ඒක අපිට පැලෝපියන නාලය කියන්නේ සියුම් වීර්යයක් කියලා ගන්නවානේ. එතකොට ඒක අපිට ශල්‍ය කර්මයෙන් විසඳන්න බෑ. ඒක නිසා අපිට යන්න වෙනවා ඊළඟට ප්‍රජනක ඒ කියන්නේ සංසේචන සිදු වෙන්න පරිසරයක් හදලා දෙන්න බාහිරින් පරිසරය හදලා දීලා සංසේචනයක් සිදු කරන්න පුළුවන්. ඒවට තමයි ප්‍රජනන ක්‍රමවේද කියලා කියන්නේ. ආධාරක ප්‍රජනන ක්‍රමවේද ගත්තාම අපිට ඉගෙන ගන්න තියෙනවා විදි දෙකක්. එක IVF ඒ කියන්නේ නාලස්තව සිදු කරන සංසේචනය. ඊළඟ එක ICSI කියන්නේ අන්තස්ප්ලාස්මීය ශුක්‍රාණු නිෂ්පේෂණ ක්‍රමය. IVF ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ටියුබ් බේබීස් ගැන අහලා ඇති. ඒකෙදි කරන්නේ ශුක්‍රාණු පිරිමියාගේ ශුක්‍රාණු ට්‍රැක් අරගෙන ස්ත්‍රියකින් ඩිම්බෙකුත් අරගෙන විද්‍යාගත තත්ත්වයටදී සංසේචනය වෙන්න සලස්සලා ගර්භාෂය තුළ තැන්පත් කරන එක තමයි මූලිකව සිද්ධ වෙන්නේ. ඒකෙදි සංසේචනය සිද්ධ වෙලා බීජ අවසන අවධිය පසු කරනකම් විද්‍යාගත තත්ත්වයට තේම තියෙනවා. ඒ කියන්නේ බීජ අවසන අවධිය කියලා කියන්නේ සෛල 8 අවස්ථාව වෙනකම් විද්‍යාගත තත්ත්වයට තියෙනවා. ඊළඟට ඒක ගර්භාෂය තුළ අධිරෝපණය වෙන්න සලස්සනවා. දැන් මේකෙත් සංසේචනය සිද්ධ වෙන්න නම් ඒ කියන්නේ අබ්බදේ ප්‍රතික්‍රියාව ඒ වගේ ඒවා ඔයගොල්ලෝ කලින් ඉගෙන ගන්න සංසේචනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඒ විදිහේ තත්ත්වම ඇති කරන්න ඕනේ. මෙම ක්‍රමයේදී සංසේචනය සිද්ධ වෙන්න ශුක්‍රාණු 50-100ක් අතර ප්‍රමාණයක් තියෙන්න ඕනේ. කියන්නේ අග්‍රදේය ප්‍රතික්‍රියාව නැත්තම් සිද්ධ වෙන්නේ නැහැ හරියට. අග්‍රදේය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැත්නම් සංසේචනය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක නිසා මෙම ක්‍රමයේදී ශුක්‍රාණු 50-100ක ප්‍රමාණයක් සමග ඩිම්බය සංසේචනය වීමට ඉඩ හරින්න ඕනේ. ඊළඟ ක්‍රමය ICSI ක්‍රමය. ඒක සිද්ධ කරන්නේ පිරිමියාගේ වඳභාවය හේතු කරගෙන. ඒ කියන්නේ ශුක්‍රාණු පරිණත වුණාට පස්සේ එමේ ශුක්‍රාණු වලින් සංසේචනය සිද්ධ වෙන්න තරම් හැකි ආග්‍රදේය ප්‍රතික්‍රියාව හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ඒ වගේ දේවල් වෙන්නේ නැත්නම් අපි එමේ ශුක්‍රාණු අරගෙන විද්‍යාගත තත්ත්වයටදී ශුක්‍රාණු අරගෙන ඩිම්බය තුළට ඉන්ජෙක්ට් කරනවා. එන්නත් කරාට පස්සේ ඒ සංසේචනය සිද්ධ වෙන්න ආරිනවා. කලින් ක්‍රමයේ වගේ නෙමෙයි. කලින් මේ ඒකෙදි දැන් අග්‍රදේය ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ඔක්කොම වෙන්න සිද්ධ වෙන්න ආරිනවනේ. දැන් මේකෙදි ඩිම්බ ශුක්‍රාණු පරිණත වෙලත් අග්‍රදේය ප්‍රතික්‍රියාව වෙන්න ශක්තියක් නැත්නම් ඒක අපි කරන්නේ එන්නත් කරන එක. අරකට වඩා ටිකක් වෙනස්. මෙම ක්‍රමය නිසා දැන් පිරිමින්ගේ වඳභාවය වළක්වා ගන්න කියන්නේ වඳභාවයට පිළියමක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මේකත් කලින් වගේමයි සංසේචනය වුණාට පස්සේ ඩිම්බය තුළ ගර්භාෂය තුළ තැන්පත් කරලා අධිරෝපණය වීමට සලසනවා. ඊළඟට තියෙන්නේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව. අපි ඉගෙන ගන්න තියෙන ලිංගාශ්‍රිත රෝග 4ක් තියෙනවා. ඒවා බැක්ටීරියා මගින් රෝග 2යි වෛරස් මගින් රෝග 2යි. ඒ විදිහට තමයි ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. බැක්ටීරියා මගින් තියෙන්නේ ගොනෝරියාව, සහ සිෆිලිස්. ඊළඟට වෛරස් මගින් තියෙන්නේ AIDS, අනිත් එක ලිංගාශ්‍රිත herpes. ගොනෝරියාව ගත්තාම ගොනෝරියා බෝ කරන්නේ නීසරියා ගොනෝරියා කියන බැක්ටීරියාවෙන්. ඒක බෝ වෙන්න පුළුවන්. ඉතින් ඔයගලන් ගයිඩ් එකේ සම්පත් පොතේ දීලා තියෙනවා වගුවක්. ඒක බලා ගන්න හොඳට. ගොනෝරියා බෝ වෙන්න පුළුවන් ලිංගික ක්‍රියාකාරකම් මගින් සහ මවගෙන් දරුවාට.
ඒකේ දැන් ගොනෝරියා මතක තියාගන්න පුළුවන් මොකක් හරි සැරව ප්‍රජනක පද්ධතියෙන් සැරව ගලනවා නම් ගොනෝරියාව තමයි. ඒ කියන්නේ මෞත්‍රිලිංග මාර්ගයෙන් යෝනි මාර්ගයෙන් සැරව ගැලීමක් සිද්ධ වෙනවා ගොනෝරියාවේදී. සිෆිලිස් වලදී සිද්ධ වෙන්නේ උණ වන කියන්නේ වේදනාකාරී නොවන වන ඒ වගේ දේවල් සිද්ධ වෙලා ඔයගොල්ලෝ ගයිඩ් එකේ දීලා ඇති විස්තරේ හොඳට බලා ගන්න. සිෆිලිස් බෝ කරන බැක්ටීරියාව ට්‍රිපෝනිමා පැලිඩම්. and AIDS කියන්නේ මොකද්ද? මානව ප්‍රතිශක්තිය වුණා වෛරස් HIV AIDS. ඒක බෝ වෙන විදි ගොඩක් තියෙනවා. දැන් අන්තිම නම් හැම එකම මාවකින් දරුවාට ලිංගික ක්‍රියාකාරීත්වය. මේක ලිංගික ක්‍රියාකාරීත්වය වලදී විතරක් නෙමෙයි AIDS බෝ වෙන්නේ. එන්නත් කටු වලින් බෝ වෙන්න පුළුවන්, මව්කිරි වලින් බෝ වෙන්න පුළුවන්. මව්කිරි වල කලින් කිව්වා ප්‍රතිදේහ තියෙනවා කියලා. ඒ කියන්නේ ඒවා හරහා එන්න පුළුවන් මේක. ඊළඟට රුධිරය ජීවාණු හරුණය නොකර එන්නත් කටු. ගර්භණී සමයේදී මවකින් දරුවාට ඒ වගේ සිද්ධ වෙන්න පුළුවන්. මේකේ රෝග ලක්ෂණ ගත්තාම ආහාර අරුචිය, ඇඟ කෙට්ටු වෙනවා, නියුමෝනියාව, ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙනවා, වසා පද්ධතිය රෝග ඇති වෙනවා. ඒ වගේ දේවල් තමයි ඔයගොල්ලෝ මේක වගු හොඳට අධ්‍යයනය කරන්න. ඊළඟට herpes ගත්තාම herpes simplex virus. ඒකෙන් තමයි මේ වෛරසය බෝ වෙන්නේ. ඒක මවකින් දරුවාට බෝ වෙනවා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ මතක තියාගන්න විශේෂ දෙයක් නේ. මේකදී රෝග ලක්ෂණ ගත්තාම වේදනාකාරී කැසිල්ලක් සහිත වන වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ වගුව හොඳට අධ්‍යයනය කරන්න මේ කොටස් වලින් තාම ඒ විභාගයේ ප්‍රශ්න වැඩි අහලා නැහැ. ඒක නිසා අහන්න වැඩි නැඹුරුතාවයක් තියෙන. කියන්නේ මේ පාඩමෙන්න තාම මේ අග කොටසට වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිල්ලා නැහැ. ඒක නිසා අහන්න පුළුවන් MCQ වල වගේ අර හරි වැරදි දාන්න ABCD ප්‍රශ්න වල මේක එන්න පුළුවන්. මම හිතනවා දැන් මේ මම කරපු මේ පාඩම් වලින් ඔයගලන්ට දෙයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා. අපි ඊතරම ගුරුවරු නෙමේ. අපි මේක කරේ ඔයගලන්ට එළවලු විභාගයේ දැන් මේ පාඩම් ටික කරගන්න විදියක් නැති නිසා උදව්වක් විදියට මේකෙන් දෙයක් ගන්න පුළුවන් වුණා කියලා හිතනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ඔයගොල්ලන්ගේ එළවලු විභාගය හොඳට ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය.